පේපර්ස් 3ක් ඉවර කරලා තියෙන්නේ දැන්. හතරවෙනි පේපර් එක රෙඩි වෙලා තියෙන්නේ. එහෙමනම් අපි හතරවෙනි පේපර් එකට සපෝට් එක අද දෙනවා සපෝට් වීඩියෝ එක. හැබැයි ළමයි දැන් ඉස්කෝලේ පටන් ගන්න ඕන මෙන්න වගේ තියෙන්නේ. ඔයගොල්ලන්ට. මේක හරියටම කරන්න ඕන ළමයි. මේක හරියට කරන්නේ නැත්නම් මේ WhatsApp group එකේ ඉඳලා වුණත් YouTube එකේ ඉඳලා වුණත් වැඩක් නැහැ. එහෙනම් අපි මේක හරියට කරමු ඉදිරි කාලේදී. මෙන්න මෙහෙමයි මේක වෙන්නේ ළමයි. මම මේක සිකුරාදා දවස් ඇතුළත සෙනසුරාදා උදේට මම මේ වීඩියෝ එක දානවා ඔයගොල්ලන්ට. මේ ලින්ක් එක ඔයගොල්ලන්ට දානවා. ඔයගොල්ලෝ ඒක බලලා තියන්න. හරියටම සෙනසුරාදා 9 ඉඳන් 11 වෙනකන් රෑ 9 ඉඳන් 11 වෙනකන් ඔයගොල්ලෝ පේපර් එක හදන්න ඕනේ. ඒතර ප්‍රශ්න නැහැ. දෙමව්පිය වැඩට යන ළමයි දෙමව්පිය ආපුවාම ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්. අනිත් ළමයින්ට ප්‍රශ්නයක් නැහැ. පන්ති නෑ රෑට. එහෙනම් රෑට ළමයි ඔයගොල්ලෝ රෙඩි වෙලා ඉන්න 9 ඉඳන් 11 වෙනකම් පේපර්. මම ඔයගොල්ලන්ට මැසේජ් එකක් දානවා. ආයි රෙඩි කියලා. ඔයගොල්ලෝ රිප්ලයි කරන්න ඕන මට. දැන් ගෲප් එකේ රිප්ලයි කරන්න බෑ. මගේ පර්සනල් නම්බර් එකෙන් රිප්ලයි කරන්න ඕනේ. yes ready ඉමාරි මොනාරි කියලා රිප්ලයි එක ඕනේ ළමයි. ඒතකොට මම මාක් කරගන්න ඔක්කොම ළමයි. මාක් කරලා කවුද වැඩ කරන්නේ කවුද වැඩ කරන්නේ නැති කියලා මාක් කරනවා. ඔයගොල්ලන් පුළුවන් ළමයි. ඕන ළමයිට පුළුවන්. මේ වීඩියෝ එකෙන් පස්සේ අපේ ගෙන් ලෙෆ්ට් වෙන්න. අයින් වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. වැඩ කරන ළමයි ඔක්කොම මාත් එක්ක ඉන්න ඕනේ. වැඩ නොකරනවා නම් ළමයි මාත් එක්ක ඉඳලා වැඩක් නෑනේ. මේක ටිකක් බලලා වැඩක් නෑ ළමයි. වැඩ කරනවා නම් මාත් එක්ක ඉඳලා වැඩ කරන්නේ නෑ. නැත්නම් මේක අයින් වෙන ළමයි ලෙෆ්ට් වෙනවා කියලා අපිට ප්‍රශ්නයක් නෑ. හරි? වැඩ කරන ළමයින්ට අපි සලකනවා. වැඩ කරන ළමයි අපිත් එක්ක ඉන්න. අපිත් එක්ක ඉඳලා වැඩ කරමු. හරි. එවන ළමයි මේ විදිහට අපි දිගට කරනවා. ඔයගොල්ලන්ගේ 2021 කියන නම්බර එකනකම් මේක මේ විදිහමයි ළමයි. අතරමඟදී කාලා තියෙන්න පුළුවන්. ඒ හරියට මට දන්නව කරන්න ඕන දේ. මම ඒ දික් කරගෙන යන්නම්. ඔයගොල්ලෝ මාත් එක්ක ඉන්න. අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ ජයග්‍රහණය සාධිත කරන්න මම බලා ගන්නවා. ඒ වගේම ඒක මටත් සන්තෝෂයක් ළමයි. ඔයගොල්ලෝ හරියට වැඩ කරා. මගේ ඩියුටි හරියට කරා කියලා අපිට සන්තෝෂ වෙන්න පුළුවන්. රයිට් එහෙනම් ළමයි අපි පටන් ගමු හතරවෙනි පේපර් එකට සපෝට් එක. හරි? ඔයගොල්ලන්ගේ දිනන ළමයි හතරවෙනි පේපර් එක තමයි 40 වෙනි පේපර් එක වෙන්නත් පුළුවන්. ඉතින් එහාට යන්නත් පුළුවන්. රයිට්. කොමුණත් ඈත දැම්ම බලන්න ඕනේ නැහැ. අපි දැන් කරන්න පුළුවන් ටික කරමු. රයිට් ළමයි. එහෙනම් ඔයගොල්ලන්ට මේකෙදි ළමයි දෙවෙනි වාරේ පාඩම් වලින් ගණන් තියෙනවා. ඒකෙන් තමයි ටික කියලා දෙන්නම්. ආයෙත් කියලා දෙන්න ළමයි. එකම ගාන කීප වාරයක් තුන කියලා දෙන්නම්. ඔයගොල්ලෝ වැඩ කරන්න ඕනේ. මම ඔයගොල්ලන්ට ළමයි දර්ශකයක් ලඝු විදියට ලියන්න කියලා දුන්නා. කලිනුත් කියලා දුන්නා. ඒක ප්‍රශ්නයක්වත් නෑ ආයෙත් කියලා දෙනවා. එකම දේ කීප වාරයක් කරාම ඔයගොල්ලන්ට ඒක පුළුවන් වෙනවා කියලා මම දන්නවා. ඒකින් තමයි මේක කියලා දෙන්න ළමයි. අපි ගත්තොත් ළමයි 2 6 වෙනි බලය 64යි. එහෙනම් කොහොමද අපි මේකට log කියන ලඝු LOG දාන්නේ කොහොමද? ඒකට අපි දානවා ළමයි log පාදේ මේකමයි ලියන්නේ ළමයි. මෙයා මෙතෙන්ට එනවා 64. දර්ශකයේ තමයි උත්තරේ දෙන්නේ. ඒ කියන්නේ 2 පාදයට 64 ලඝු ගණකය 6යි. 2 පාදයට 64 ලඝු ගණකය 6යි කියලා කියන්නේ. දැන් ලඝු කියන්නේ ළමයි දර්ශකයේ කියන එක නේ ළමයි නේ. ලඝු කියන්නේ දර්ශකයේ කියන්නේ ලඝු ගණකයේ උත්තරේ නේ ළමයි දර්ශකයේ. ඒක තේරුම් ගන්න ඕනේ ළමයි. අපි දැන් ගමු ළමයි. 3 ඍණ 4 වෙනි බලය කියන්නේ ළමයි. දැන් ඍණ දර්ශකයක් ධන දර්ශකයක් කරන්න මොකද කරන්නේ ළමයි? එකයට දාන්න එපා නේ. එකයට 3 4යි නේ. ඒ කියන්නේ එකයට 81යි කියන එක ළමයි. එහෙනම් 3 ඍණ 4 වෙනි බලය කියන්නේ මොකද්ද ළමයි? එකයට 81යි. එහෙනම් ළමයි මේක මම දර්ශක ලඝු විදියට ලිව්වොත් LOG log 3 පාදයට එකයට 81 කියන්නේ ළමයි දර්ශකයෙන් උත්තරේ ලැබෙනවා ඍණ 4යි කියලා. එහෙනම් මොකද්ද ළමයි මේ දර්ශක ලඝු විදියට ලියනවා දර්ශක ලඝු. ඒ අනිත් පැත්තට ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. අපි ගත්තොත් ළමයි log පහේ පාදයට 125 කියන්නේ ළමයි. මට උත්තරේ කියන්න ළමයි. කොහොමද උත්තරේ බලන්නේ? උත්තරේ කියන්නේ දර්ශකේ. එහෙමනම් 125 කියන්නේ පහේ කීවෙනි බලයද බලනවා? පහේ තුන්වෙනි බලය. එහෙනම් දර්ශකයේ 3 ඉඳන් ළමයි මේකේ උත්තරේ කියලා එන්න ඕනේ ළමයි 3. එහෙනම් මේක දර්ශක විදියට ලියුවොත් කොහොමද වෙන්නේ ළමයි? ඒ කියන්නේ දර්ශක අංකණයෙන් ලියුවොත් කොහොමද වෙන්නේ? පහේ මේක තමයි දර්ශකයේ ළමයි 3යි සමාන 125. ඒක තේරුම් ගන්න ළමයි ඈ. අපි ගත්තා ළමයි log 10 පාදයට 1යට 100. 1යට 100 කියන්නේ ළමයි
1 කියන්නේ 1 කියන්නේ 10 2යි. ඒකට 1 කියන්නේ උඩට එනකොට 10 ඍණ 2යි කියලා එනවා. 1 කියන්නේ තමයි 10 ඍණ 2 බලය. එතකොට ළමයි මේක උත්තරේ ඉන්නවනේ කීයද ඍණ 2යි. කොහොමද? දැන් ඕක ළමයි දර්ශක විදියට ලියුවොත් කොහොමද මේක ලඝු දර්ශකයේ විදියට ලියන්නේ? පාදේ 10යි. දර්ශකයේ ඍණ 2. ඒකේ උත්තරේ තමයි 1 100. එහෙනම් ඔයගොල්ලෝ තේරුම් ගන්න ළමයි කොහොමද දර්ශකයේ ලඝු විදියට ලියන්නේ? ඒ වගේම ලඝු කොහොමද දර්ශකයේ පාදේ එකමයි. මෙතන දර්ශකයේ මේක උත්තරේ. පාදේ එකමයි. මෙතන දර්ශකයේ මේක උත්තරේ. අන්න එහෙම හදා ගන්නවා. ඒක තේරුම් ගන්න. ඒකෙන් ගණන් තියෙනවා. දිගටම අද ඊළඟ 4 වෙනි පේපර් එක විතරක් නෙමෙයි ළමයි. 5 6 අද හැම පේපර් එකම මේ කොටස් තියෙනවා. ඕගොල්ලෝ ළමයි ෆස්ට් පේපර් එකේ උපරිමය කියන්නේ 100 ළමයි. ටිකක් යන්න බෑනේ. 100 ළඟ ඉන්න ඕනේ. 100 ළඟ ළමයි. මේම 100 තියෙන්න ඕනේ. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් සෙකන්ඩ් එකෙන් කව කරගෙන ඒක. දීපාර විභාග හැම විභාගෙම වගේ ළමයි. මේ ළමයි 90 අතරදී ගොඩ ළමයි 90 අතරදී ළමයි. ඒ ළමයිට ඒක ගන්න මහා ලොකු වෙහසක් ගන්න ඕනේ. ඔයගොල්ලන් අපස් පේපර් එක හරිම ලේසි පේපර් එකක් දෙන්නේ. ඒකේ උපරිමේ ගන්න ඕනේ. උපරිමේට ගියාම අනිකෙන් අපිට සපෝට් එක තියෙනවා. ඒකේ කොහොම හැදුවත් 89ක් හැදුවත් ළමයි. හදන්න කියනවා නෙමෙයි 89ක් හැදුවත් අරකින් කව කරලා දීලා ඒක ගන්න පුළුවන්. හරි? ඉතින් අපි මේක උපරිමේ තියමු. හැමතිස්සෙම මේකේ වැරදි හදාගෙන උපරිමේට යන්න. ඒකට මේක අපිට වැඩි කරගන්න පුළුවන්. රයිට් ළමයි. දැන් මේ කොටස තේරුණා? ඊට පස්සේ ළමයි අපි තේරුම් ගමු. මුලට ඒ ෆෝර්ත් පේපර් එකේ තියෙන ඒවා එකින් එක මම මේ පැහැදිලි කරන්නේ ළමයි. පාඩමක් උගන්වනවා නෙමෙයිනේ. ඒ ෆෝර්ත් පේපර් එකේ තියෙන එක මම මේ පැහැදිලි කරන්නේ. ළමයි සමාන්ත්‍රාස්ත්‍රයක ලක්ෂණ තියෙනවා. හරි? මේ ඔයගොල්ලෝ ළමයි මේ YouTube එකේ මේක බලන් ඉන්නවද ළමයි ඈ? ඔයගොල්ලෝ මාක් කරපුවා ලියා ගන්න මේ ඔක්කොම පිළිවෙල ලියා ගන්න ළමයි ඈ. පොත අරගෙන පොතක් හරි A4 වල හරි අරගෙන ලියා ගන්න ළමයි ලියාගෙන මේකත් තියාගන්න පේපර් එකත් අරගෙන තියාගන්න පේපර් එකේ print out එකක් ගන්න පුළුවන් ඔයගොල්ලන්ට ආන්සර් පේපර් එකත් එහෙම අරන් තියාගන්න ළමයි ඔක්කොම ෆයිල් කරලා ලස්සනට මේ වැඩේ කරගන්න. හරි? රයිට්. ලියන්න ළමයි මේක සමාන්ත්‍රාස්ත්‍රයක ලක්ෂණ විභාග දානවා ලක්ෂණ මොනවද කියලා සමාන්ත්‍රාස්ත්‍රයක ලක්ෂණ කියලා ලියන්න 1 සම්මුඛ පාද සමාන වේ සමාන්ත්‍රාස්ත්‍රයක ලක්ෂණ 1 සම්මුඛ පාද සමාන වේ 2 සම්මුඛ කෝණ සමාන වේ 2 සම්මුඛ කෝණ සමාන වේ 3 එක් විකර්ණය මගින් සමාන්ත්‍රාස්ත්‍රයේ වර්ගඵලය සමච්ඡේදනය කරයි එක් විකර්ණය මගින් සමාන්ත්‍රාස්ත්‍රයේ වර්ගඵලය සමච්ඡේදනය කරයි මම ඔයගලන්ට පැහැදිලි කරන්න ළමයි ඒක බලමයි නොදන්නව නෙමෙයි මම මේක කලින් ඉගෙනුවා කියලා මම දන්නවා. ඒකම ආයි බලනවා. ඒකෝට ඔයගලන්ට නැවත මේක මතක් වෙලා ළමයි. විභාගෙදිත් මේක මතක් වෙනවා. සමාන්ත්‍රාස්ත්‍රයක් තියෙනවා නේද ළමයි? සමාන්ත්‍රාස්ත්‍රයක. ඊට සමාන්ත්‍රාස්ත්‍රයක් ABCD. මොකද්ද ළමයි මේක කියන්නේ සමාන්ත්‍රාස්ත්‍රයක්. සමාන්ත්‍රාස්ත්‍රයක් මොකද වෙන්නේ ළමයි? සම්මුඛ පාද සමාන්තර නම් ඒක සමාන්ත්‍රාස්ත්‍රයක්. මෙන්න සමාන්ත්‍රාස්ත්‍රය. මේක තමයි සමාන්ත්‍රාස්ත්‍රය කියන්නේ සම්මුඛ පාද සමාන්තර චතුරස්‍රය තමයි සමාන්ත්‍රාස්ත්‍රය. එයාගේ ලක්ෂණ තියෙනවා. මොනවද ලක්ෂණ ළමයි? ඒක තමයි සම්මුඛ පාද සමානයි කියන්නේ. ඒ කියන්නේ ළමයි AB සමානයි CD ද AD සමානයි BC ද වේ. ඒ ළමයි සම්මුඛ පාද සමානයි කියන එක. ඊපස්සේ කියනවා සම්මුඛ කෝණ සමානයි කියලා. සම්මුඛ කෝණ කියන්නේ ළමයි තනියම ලියන්න. A කෝණය සමානයි C කෝණය. ඒක ළමයි B කෝණය සමානයි D කෝණය. සම්මුඛ කෝණ සමානයි. එක් විකර්ණය මොන විකර්ණයක්ද ළමයි? දැන් මේ විකර්ණයක්ද කියන්නේ වර්ගඵලය සමච්ඡේදනය වෙනවා. ඒ කියන්නේ ළමයි මේ ABCD කෝණේ වර්ගඵලය සමානයි ADCD කෝණේ වර්ගඵලය වෙනවා නේ. තුන්වෙනි එක කියන්නේ ඒකයි. දැන් එහෙම තේරුම් ගන්න ළමයි. ත්‍රිකෝණේ වර්ගඵලය සමානයි
ADC ත්‍රිකෝණී වර්ගඵලය. අන්න ඒව මේ වෙනවා. හරිද? එහෙනම් සමාන්තරයක ලක්ෂණ ලියන්න කියනවා. අයි බයි දෙකක් ඉල්ලන්නේ. සමුහ පාද සමානයි, සමුහ කෝණ සමානයි. එක එක විකරණය මගින් සමාන්තරයේ වර්ගඵලය සමච්ඡේදනය කරයි කියන ලක්ෂණ ටික ඔයගොල්ලෝ තේරුම් ගන්න. නේද? ඒ කියන්නේ ඔය ඇති හතරේ පේපර් එක හදන්න ඕනට right. ඊළඟට අපි තේරුම් ගමු උගල දන්නවා ළමයි මූලික පත තියෙනවා ළමයි හතරක් නේ මූලික පත හතරක් තියෙනවා. ඒ හතර පිළිවෙලට දැනගන්න ඕනේ ඔයගලන්ට මේ පත ගණන හදන්න. ඒ කියන්නේ ලකුණු දෙකක් දෙන හරියේ 20 ගණන් වල තියෙනවා පත කියන ගණන. කියන්නේ නිර්මාණ කොටසට අයිති ගණන. ඒක හදන්න ඔයගොල්ලෝ පත මූලික පත හතර හිමීට පිළිවෙලට තේරුම් ගන්න ඕනේ තමයි. පළවෙනි පතේ තමයි ළමයි මෙහෙම ඔයගොල්ලෝ සටහන් කරගන්න ළමයි පළවෙනි පතේ අචල ලක්ෂයකට නියත දුරකින් චලනය වන ලක්ෂයක පතය. අචල ලක්ෂයකට නියත දුරකින් චලනය වන ලක්ෂයක පතය. මොකක්ද බලන්න? අචල ලක්ෂයක් තමයි සෙලවින් නැති ලක්ෂයක්. ඔව් කියලා ගන්න. මේකට නියත දුරක් තියෙනවා ළමයි. මේ නියත දුරක් මෙතන ඉඳන් ළමයි 4 cm නියත දුරෙන් p ලක්ෂයක් තියෙනවා කියලා. එහෙනම් ඕ අචල හිලවෙන්නේ නැති වෙන විදිහට p ලක්ෂයේ මේ නියත 4යි දුර තියාගෙන p චලනය වෙනවා. එහෙනම් මේ ඕ අචල ලක්ෂයට සෙන්ටිමීටර් 4ක් දුරින් p චලනය වෙනවා නම් p ට චලනය වෙන්න පුළුවන් මොකද්ද ළමයි පතේ වෘත්තාකාර මාර්ගයක. එහෙනම් උන් තේරුම් ගන්න ඕනේ අචල ලක්ෂයකට නියත දුරකින් චලනය වන ලක්ෂයක පතය අචල ලක්ෂයේ කේන්ද්‍රය වන නියත දුර ආරය වන වෘත්තයක් කියන එක. හරි. මේක සටහන් කරගෙන ළමයි යටින් මේක ලියන්න. අචල ලක්ෂයකට නියත දුරකින් චලනය වන ලක්ෂයක පතය අචල ලක්ෂයකට නියත දුරකින් චලනය වන ලක්ෂයක පතය වෘත්තයකින්. එහෙම පොඩියට ලියාගමු. එහෙම දැන් මේ වැඩේ කරන්න තියෙන අපි ලියාගමු. අචල ලක්ෂයකට නියත දුරකින් චලනය වන ලක්ෂයක පතය වෘත්තයකින්. right. එහෙනම් ඒ මූලික පතේ ළමයි මෙන්න දෙවෙනි පතය පත හතරයි අපි පත හතරේ මීට තේරුම් අචල ලක්ෂ දෙකකට ඔයගොල්ලෝ සටහන් ගන්න තරුවක් දාලා ලියාගන්න. අචල ලක්ෂ දෙකකට සමදුරින් චලනය වන ලක්ෂයක පතය. අචල ලක්ෂ දෙකකට සමදුරින් චලනය වන ලක්ෂයක පතය. right. මම බලමු ළමයි අචල ලක්ෂ දෙකකට සමදුරින් චලනය වන ලක්ෂයක පතය. මේවා ළමයි උන හෙලවෙන්නේ නැති අචල කියන්නේ හෙලවෙන්නේ නැහැ කියන්නේ. හෙලවෙන්නේ නැති ලක්ෂ දෙකක් තියෙනවා ළමයි AB කියලා. අචල ලක්ෂ දෙකකට සමදුරින් චලනය වෙනවා ලක්ෂයක් ළමයි. ඒ කියන්නේ මේ AB ලක්ෂ දෙකට සමදුරින් චලනය වෙනවා නම් ළමයි මේ දෙකටම සමාන දුරකින් චලනය වෙනවා නම් මේ හරි මැද්දෙන් චලනය වෙන්න ඕනේ ළමයි. ඒ කියන්නේ අචල ලක්ෂ දෙකකට සමදුරින් චලනය වෙන ලක්ෂයක පතේ මොකද්ද ළමයි? අචල ලක්ෂ දෙක යා කරන සරල රේඛාවේ ලම්බ සමච්ඡේදකය. කොහොමද ලම්බ සමච්ඡේදකය දෙන්නේ ළමයි? එක තැනක කව කට්ටි තුඩ තියලා භාග්‍ය වැඩියෙන් කරන් මෙහින් ඡාපය මෙහින් ඡාපය ගාලා මෙතන කව කට්ටි තුඩ තියලා ළමයි. එහෙනම් අචල ලක්ෂ දෙකකට සමදුරින් චලනය වන ලක්ෂයක පතේ ළමයි අචල ලක්ෂ දෙක යා කරන සරල රේඛාවේ ලම්බ සමච්ඡේදකය. ඒ කියන්නේ මේක මත ඕනම තැනකට ළමයි මේ දෙකේ ඉඳන් තියෙන දුර සමානයි. මේ දුරයි අචල ලක්ෂ දෙකකට සමදුරින් චලනය වන ලක්ෂයක පතේ ළමයි අචල ලක්ෂ දෙක යා කරන සරල රේඛාවේ ලම්බ. ඒ කියන්නේ මේ රූපය අඳ ගන්න ළමයි. කවමට පාවිච්චි කරන්න. යටිල් ලියන්න රූපය ඇඳලා යටිල් ලියන්න. මේක වැඩ කරන්නේ දන්නවනේ වීඩියෝ එක නවත්තගෙන මේ වැඩේ කරන්නේ. අචල ලක්ෂ දෙකකට සමදුරින් චලනය වන ලක්ෂයක පතය අචල ලක්ෂ දෙකකට සමදුරින් චලනය වන ලක්ෂයක පතය අචල ලක්ෂ දෙක යා කරන සරල රේඛාවේ
ලම්බ සමච්ඡේදකය වේ. අචල ලක්ෂ දෙකේ ආකරන සරල රේඛාවේ ලම්බ සමච්ඡේදකය වේ. අන්න එහෙම දැනුමක් තියාගන්න කියලා. යොතිලි යන ළමයි අචල සරල රේඛාවකට අචල සරල රේඛාවකට නියත දුරකින් චලනය වන ලක්ෂයක පතය. අචල සරල රේඛාවකට නියත දුරකින් චලනය වන ලක්ෂයක පතය. කියන්නේ අචල සරල රේඛාවක් තියෙනවා ළමයි. හෙලවෙන්නේ නැති සරල රේඛාවක් තියෙනවා. AB කියලා ගන්න. මේ AB රේඛාවට 4 cm දුරින් චලනය වෙනවා. මෙහෙම ළමයි. AB රේඛාවට 4 cm දුරින් චලනය වන ලක්ෂයක පතය. අචල AB සරල රේඛාවට 4 cm දුරින් චලනය වෙන ලක්ෂයක පතය. ළමයි එහෙමනම් මෙයාට 4 cm දුරින් මෙහෙම ලක්ෂයක් තියෙනවා නම් ළමයි P කියලා. එයා චලනය වෙන්න ඕනේ මේ දුර 4යි නම් මේ හතරම තියාගෙන එයා චලනය වෙන්න නම් මෙහි යන්න බෑ ළමයි. මෙහි ඉන්නත් බෑ. එයා චලනය වෙන්න ඕනේ. මෙයාට සමාන්තර රේඛාවක මෙහෙම. එහෙම නේ ළමයි. ඒ පැත්තේ විතරක් නෙමෙයි ළමයි. මේ පැත්තේ 4 cm දුරින් එකක් 4යි නම් මේ දුර ළමයි. දුර මෙයා මෙතන ඉඳන් ළමයි. එහෙනම් මේකට සමාන්තරව මෙහෙම. අචල සරල රේඛාවකට නියත දුරකින් චලනය වෙන ලක්ෂයක පතේ නම් ළමයි අචල සරල රේඛාවට දෙපැත්තෙන් අඳින සමාන්තර රේඛාව වෙන්න ඕනේ. හරිද? නිර්මාණය කරන්න හැටි තේරුම් ගන්න ළමයි. ගොඩාක් වෙලාවට දල සටහන් ඉල්ලන්නේ රූල පාවිච්චි කරලා අඳින්න පුළුවන් ඔයගලන්ට. හැබැයි සමාන්තර බව ගන්න ඕනේ මේක. හරිද? දැන් මේක මම කරමු. යටිලියයි. අචල සරල රේඛාවකට නියත දුරකින් චලනය වෙන ලක්ෂයක පතය අචල සරල රේඛාවකට නියත දුරකින් චලනය වෙන ලක්ෂයක පතය අචල සරල රේඛාවට දෙපසින් අඳිනු ලබන සමාන්තර සරල රේඛාවේ Pero me bilang dia. Lagi තමයි මෙහෙම එකිනෙක හමුවන සරල රේඛා දෙකකට හතරවෙනි පතය. පත 4යි හතරවෙනි පතේ ළමයි. එකිනෙක හමුවන සරල රේඛා දෙකකට සමදුරින් චලනය වන ලක්ෂයක පතය. එකිනෙක හමුවන සරල රේඛා දෙකකට සමදුරින් චලනය වන ලක්ෂයක පතය. මේක තමයි එකිනෙක හමු වෙන සරල රේඛා දෙකක් තියෙනවා. මේ සරල රේඛා දෙකක් මේ එකිනෙක හමු වෙනවා. يعني කෝණයක් තමයි. AOB කියලා ගන්න. එක රේඛාවක් AO අනික BO. මේ සරල රේඛා දෙකට සමදුරින් චලනය වෙනවා නම් ඔයාලට පැහැදිලි ළමයි මේම හරහා යන්න ඕනේ නේ. එහෙනම් මේ හරහා යන රේඛාවට මොකක්ද කියන්නේ ළමයි? මේ දෙකට සමදුරින් මෙහෙම යන රේඛාවට. ඒ කියන්නේ මෙන්න මේ කෝණීය සමච්ඡේදනය කරන්න ඕනේ. කෝණ සමච්ඡේදය කියලා කියනවා. නේ මේව රේඛාව ඡාපයක් ගහලා ඒ කැපිච්ච තැන් වල ඉඳලා ළමයි ඉස්සරහින් ඡාප දෙකක් ඡේදනය කරගන්නවා. අචල සරල රේඛා දෙකකට එකිනෙක හමු වෙන සරල රේඛා දෙකකට සමදුරින් චලනය වන ලක්ෂයක පතේ මේ ළමයි. මේකට කියන්නේ කෝණ සමච්ඡේදකය. කෝණ සමච්ඡේදය. ළමයි කෝණීය සමාන කොටස් දෙකකට වෙනවා. වැදගත්ම අපිට ළමයි මේක මත ඕන තැනක ඉඳන් ළමයි මේ රේඛා දෙකට තියෙන දුර සමානයි. දුර ආදාත ළමයි ලම්බක දුර කියන එකයි. මේ දෙකට තියෙන ළමයි ලම්බක දුර වල මේ සමානයි. එහෙනම් එකිනෙක ඡේදනය වන සරල රේඛා දෙකකට සමදුරින් චලනය වන ලක්ෂයක පතේ නම් ළමයි ඒ රේඛා දෙකෙන් හැදෙන
කෝණයේ සමච්ඡේදකේ කෝණ සමච්ඡේදකේ. සටහන් කරගෙන යටින් මෙහෙම ලියන්න ළමයි. එකිනෙක ඡේදනය වන සරල රේඛා දෙකකට සමදුරින් චලනය වන ලක්ෂයක පතය එම රේඛා දෙකෙන් සෑදෙන කෝණයේ සමච්ඡේදකය වේ. එම රේඛා දෙකෙන් සෑදෙන කෝණයේ සමච්ඡේදකය වේ. ඊළඟ 4 වෙනි පේපරේට විතරක් නෙමෙයි ළමයි. ඊළඟට ලැබෙන හැම පේපර් එකකටම ඔයගලන්ට මේක උදව් වෙනවා. එහෙනම් මේ පත 4 හරියටම දැනගන්න ළමයා ඒ පත ගන්න හදනවා. පත ගන්නක් කිව්වට පත ගන්න නෑ නේද පොඩි ගන්න. රයිට් අපි ඊළඟ කොටසට යන්න ළමයි. මම ළමයි ප්‍රතිලෝම සමානුපාතය පොඩක් කියලා දෙන්නම්. ප්‍රතිලෝම සමානුපාතය ප්‍රතිලෝම සමානුපාතය කියලා. අය මේ මේකක් තියෙනවා දැන් අපි දුන්නමයි මෙහෙම. අඹ ගෙඩි 3ක මිල රුපියල් 75යි. එකක් කියන්නේ එක 25යි. අඹ ගෙඩි 5ක මිල රුපියල් 125යි. ළමයි අඹ අතර අනුපාතය 3:5යි. මිල අතර අනුපාතය 75:125යි ළමයි. ඒ කියන්නේ 25න් බෙදුවාම 3:5ම තමයි. මේවට කියනවා ළමයි සමාන අනුපාත කියලා. සමානුපාත. හැබැයි මේක අනුලෝම සමානුපාතයක් ළමයි. මේක ප්‍රතිලෝම සමානුපාතයක් නෙමෙයි. ඇයි දන්නවද ළමයි? අඹ ප්‍රමාණය වැඩි වෙනකොට ඊට සමානුපාතිකව මිල වැඩි වෙනවා. නම් ඒකට අපි කියනවා අනුලෝම සමාන. එක රාශියක් වැඩි වෙනකොට ඊට සමානුපාතිකව අනිත් රාශිය වැඩි වෙනවා. නම් ඒවා අනුලෝම සමානුපාතික. එක රාශියක් අඩු වෙනකොට ඊට සමානුපාතිකව අනිත් රාශිය අඩු වෙනවා. නම් අපි කියනවා අනුලෝම සමානුපාතික. එහෙනම් ප්‍රතිලෝම සමානුපාතය කොහොමද තේරුම් ගන්නේ ළමයි? අපිට ළමයි මේ කාණුවක් කපන්න තියෙනවා ළමයි. මේක තනි මිනිස්සෙක් මේක කැපුවොත් ළමයි මේ මිනිස්සයා මේක මේව කපාගෙන ගියොත් ළමයි මේ කාණුව කැපුවොත් අපි දුන්නා දින යනවා ළමයි. දින යනවා 8ක්. හිතන්න තනි මිනිස්සයා මේක කපන් ගියොත් මිනිසුන් එකකට ගත වෙන කාලය දින 8යි. මිනිසුන් දෙන්නෙක් යොදනවා ළමයි. මිනිසුන් දෙකකට ගත වෙන කාලය. ළමයි බලන්න අරක වගේ අඹ වැඩි වෙනවා. මිල වැඩි වෙනවා. මිනිස්සු වැඩි වෙනවා. දින වැඩි වෙන්නේ නැහැ ළමයි. අඩු වෙනවා. එක රාශියක් වැඩි වෙනකොට අනිත් රාශිය අඩු වෙනවා නම් ඒකට කියනවා ළමයි ප්‍රතිලෝම සමානුපාතය. ඒක වෙන්නේ බලන්න මිනිසුන් අතර අනුපාතය 1:2යි. දින අතර අනුපාතය 8:4යි. 2:1යි. මේ අනුපාතයේ කෙලින්ම මේකට සමාන වෙන්නේ නැහැ ළමයි. මේක මාරු කරාමයි සමාන වෙන්නේ. අපෙන් අහනවා කියන්නකො ළමයි මෙහෙම දානවා. අපෙන් අහනවා මිනිහෙකුට මේ කාණුව කපන්න දින 8ක් ගත වෙනවා. මිනිසුන් දෙන්නෙකුට මේ කාණුව කපන්න කොච්චර කාලයක් ගත වෙනවද කියලා. එහෙනම් ළමයි අපි ගන්නවා මිනිසුන් අතර අනුපාතය 1:2යි. නේ ළමයි. අපි ගත්තොත් ළමයි මේ එක පැත්තක් ගන්නවා මිනිසුන් මෙහෙමනේ. මිනිසුන් අනිත් පැත්ත දින ගන්නවා කියන්නේ. මිනිසු එකකට දින 8යි. මිනිසු දෙකකට දින x යනවා කියලා ගන්නවා. තේරුම් ගන්නවා මේක ප්‍රතිලෝම කියලා. මේක වැඩි වෙනකොට දින අඩු වෙන්න ඕනේ කියලා. එහෙමනම් අපි ගන්න හදන්නේ කොහොමද ළමයි? මේ අනුපාතය 1:2 සමාන වෙන්න ඕනේ ළමයි. 8:8 නෙවෙයි ළමයි. අනිත් පැත්තට ප්‍රතිලෝම x:8ට මාරු කරන්න මෙතන මාරු කරන්න. හැබැයි අනුලෝමයකදී එහෙම මාරු කරන්නේ නැහැ ළමයි. දැන් අපිට 5 ගමිලා අපි දන්නේ x කියන්නකෝ. එහෙනම් අපි කියන්නේ 3:5 සමානයි. මේ 75:x කියලා ඕමයි හදන්නේ. මේක මාරු කරනවා 8:x නෙමෙයි x:8 කියනවා. එහෙනම් බලන්න එක බෙදීම 2යි සමානයි x කියලා. හරියට කරන්න උත්තරේ ගන්න. 8 සමානයි 2යි x. ඒ කියන්නේ x සමානයි 4යි. ඒ කියන්නේ ළමයි දින 4ක් යනවා. ඔන්න ඔය මොඩල් එකට හදන්න ඕන ළමයි. ප්‍රතිලෝම සමානුපාතය. අපිට මේ ටික පුරා වෙනස් ගාන ගමු 4 වෙනි පේපරේ තියෙන ගාන සමාන ගාන. මේක ලියන්න.
මීටර් 100ක් දිග කහනුවක් කැපීමට ඔක්කොම වැලියාගෙන හදන්න. මීටර් 100ක් දිග කහනුවක් කැපීමට මිනිසුන් 8 දෙනෙකුට දින 3ක් ගත වෙයි. මීටර් 100ක් දිග කහනුවක් කැපීමට මිනිසුන් 8 දෙනෙකුට දින 3ක් ගත වෙයි. මීටර් 300ක් දිග කහනුවක් කැපීමට මීටර් 300ක් දිග කහනුවක් කැපීමට මිනිසුන් 12 දෙනෙකු යෙදුවොත් මීටර් 300ක් දිග කහනුවක් කැපීමට මිනිසුන් 12 දෙනෙකු යෙදුවොත් ගතවන දින ගණන සොයන්න. ගතවන දින ගණන සොයන්න. right ළමයි. අපි ගත්තොත් මීටර් 100ක් දිග කහනුව කැපීමට අවශ්‍ය මිනිස් දින. ළමයි වැඩ මනින්නේ මිනිස් දින වලින්. මේකෙන් තමයි වැඩ මනින්නේ. මිනිස් දින ගන්න මිනිසුන් ගානයි දින ගානයි වැඩි කරනවා. ළමයි මිනිසුන් ගාන වැඩි කිරීම දින ගන්නයි. මිනිසුන් 8 දෙනෙකුට දවස් 3ක් යනවා ළමයි. ඒ කියන්නේ කහනුව කපන්න ඕනේ මිනිස් දින 24ක්. ඒ කියන්නේ 100 මීටර දිග කහනුව කපන්න අවශ්‍යයි ළමයි මිනිස් දින 24ක්. එහෙනම් 300 මීටර දිග කහනුව කැපීමට අවශ්‍ය මිනිස් දින මීටර් 300ක් දිග. මීටර් 100ක් දිග කහනුව කපන්න මිනිස් දින 24ක් ඕනේ ළමයි. එහෙනම් මීටර් 300ක් දිග කපන්න ඒ වගේ 3 ගුණයක් ඕනේ නේ ළමයි. 12 2 එකක් ඉතුරුයි. මිනිස් දින 72ක වැඩක් තියෙනවා. මිනිස් දින 72 වැඩේ කරන්න ළමයි මිනිසුන් 12ක් දානවා. එහෙනම් ළමයි මිනිසුන් 12කට මිනිසුන් 12 දෙනෙකුට ගත වෙන දින ගණන. තමයි දින ගණන හොයන්නේ මිනිස් දින ගණන. මිනිස් දින බෙදන්න ඕනේ මිනිසුන් ගණනේ. අලා මිනිස් දින 72ක වැඩක් කරන්න මිනිස්සු 12ක් ඉන්නවා ළමයි. එහෙනම් දින ගණන දින 6ක්. මෙන්න මේක තේරුම් ගන්න තමයි වැඩ ප්‍රමාණය. වැඩක් මනින්නේ මොකෙන්ද? මිනිස් දින වලින් වැඩක් මනිනවා. මිනිසුන් ගානේ දින ගානේ වැඩි කරලා මිනිස් දින ගාන වලින් වැඩක් මනිනවා. ඒකට ඒ වගේ 3 ගුණයක් වැඩක්. එහෙනම් ඒ වගේ 3 ගුණයක් මිනිස් දින අවශ්‍යයි. මිනිස් දින 72ක් ඕනේ ළමයි. මිනිස්සු 12ක් දානවා නම් ඒකට යන දින ගණන ඒ මිනිස් දින ගාන මිනිසුන් ගාන බෙදන්න. මේ වගේ ගණන් ළමයි පේපර් වල තියෙනවා ඕගොල්ලන්ට. අකුණු දෙකක් කියලා එකක් නෙමෙයි භාගයක් හමුරත් අපි හදනවා. හරි? පැහැදිලිව තේරුම් ගන්න මේ හරි. right. අපි ඊළඟ කොටසට යමු. ඔයගොල්ලෝ ළමයි ප්‍රතිශත ගැන පොඩ්ඩක් කියලා දෙන්නම්. ප්‍රතිශත හරිය තියෙන පොලිය කොටස කියලා දෙන්න ළමයි ටිකක් පොලිය. පොලිය හොයන්න ළමයි අපි පාවිච්චි කරනවා I සමානයි PTR/100 කියන සූත්‍රය. I සමානයි PTR/100 කියන සූත්‍රය පාවිච්චි කරන ළමයි පොලිය හොයන්න. I කියන්නේ ඉන්ටරෙස්ට් එක තමයි පොලිය. I කියන්නේ පොලිය. P කියන්නේ ළමයි මුලින්ම දෙන හරි ගන්න හරි මුදල. අපි ණයක් ගත්තොත් ඒක මුල් මුදල කියලා අපි කියනවා. අපි කාට හරි ණයක් දුන්නත් ඒක මුල් මුදල. මුලින්ම දෙන මුදලට අපි කියනවා මුල් මුදල කියලා. ළමයි ප්‍රින්සිපල් කියලා කියනවා. ළමයි P අපිට තමයි. එතන මුලින්ම දෙන හරි ගන්න හරි මුදලට කියනවා ළමයි මුල් මුදල කියලා. T කියන්නේ ළමයි ඒ මුදල පාවිච්චි කරන කාලය. R කියන්නේ ළමයි පොලි අනුපාතිකය කියන එකයි. මෙන්න මේ ටික තේරුම් අරගෙන ළමයි මේ සූත්‍රය පාවිච්චි කරනවා නම් හරිම ලේසියෙන් ගණන් හදන්න පුළුවන් ළමයි. I සමානයි PTR බෙදීම 100. ඒ කියන්නේ PTR බෙදීම 100 කියන එක ළමයි. I කියන්නේ පොලිය. පොලිය හොයන්නේ කොහොමද ළමයි? මුල් මුදලයි කාලයයි
පොලි අනුපාතිකයයි වැඩි කරලා 100 බෙදනවා. පොලි අනුපාතිකයේ තියෙන 100 තමයි මෙයාට තියෙන්නේ ළමයි. කියන්නේ I කියන්නේ ළමයි පොලිය, P කියන්නේ මුලින්ම දෙන හරි ගන්න හරි මුදල, T කියන්නේ කාලය, R කියන්නේ පොලි අනුපාතය. හිතන්න මේව ළමයි. මම උදාහරණ ටිකක් කියලා දෙන්න රුපියල් ළමයි 12000 අපි ගත්තොත් ළමයි අවුරුදු 3ක කාලයකට පොලි අනුපාතිකය ළමයි 100ට අපි දෙමු ළමයි 10ක පොලි අනුපාතිකයට දෙනවා. ඒකට අපිට අපෙන් අහනවා ඒක ලැබෙන පොලිය කොච්චරද කියලා. එහෙනම් මේ ළමයි මොකද්ද මේකෙන් කියන්නේ P මේ අවුරුදු 3ක් දෙනවා ඒක T. මේ මොකද්ද ළමයි පොලි අනුපාතිකය R. එහෙනම් අපි I නේද ගන්න ඕන ළමයි. පොලි I කියන්නේ පොලි. එහෙනම් සූත්‍රයේ ආදේශ කරගත්තොත් මේ බලන්න I සමානයි PTR යට 100යි. පොලි ගන්න පුළුවන් ළමයි P කියන්නේ 12000යි. T කියන්නේ 3යි, R කියන්නේ 10යි. එයාගේ 100 තමයි ළමයි යන්නේ. මේ බිඳුව කැපෙනවා, එතන බිඳුව කැපෙනවා. 1203න් වැඩි කරාම ළමයි රුපියල් 3600ක පොලියක් අවුරුදු 3කට ලැබෙනවා. ඒ හරි ලේසියෙන් හදන්න පුළුවන්. ඒ සූත්‍රය පාවිච්චි කරන්න හරි පහසෙන් හදන්න පුළුවන් PTR යට 100. හරි. right. එතකොට ළමයි පොලිය මෙච්චරක් ගෙවන්න ඕන. අවුරුදු 3කදී පොලිය මෙච්චරක්. ණය නිදහස් වෙන්න කොච්චරක් ගෙවන්න ඕනද ළමයි? ඒකට කියනවා මුළු මුදල කියලා. මෙතන තියෙන්නේ මුල් මුදල ළමයි. මේක මුළු මුදල. ඒ කියන්නේ ගත්ත රුපියල් 12000යි මේ පොලියයි ළමයි එකතු කරන්න ඕන. ඒ කියන්නේ 15600 මුළු මුදලක් ගෙවලා ණයෙන් නිදහස් වෙන්න පුළුවන් අවුරුදු 3කින්. අන්න ඒකයි ළමයි. මෙන්න මේක තේරුම් අරගත්තොත් වේගෙන් හදන්න පුළුවන් ගණන්. මෙන්න මේ දැන් මම හදන්න කියලා දෙන ගාන ළමයි සූත්‍රයෙන් හදන එක හරිම සිම්පල් ලේසියෙන් හදන්න පුළුවන් ඔයගොල්ලන්ට. එහෙනම් අපි ගාන ලියමු. මේක ළමයි ඔයගොල්ලන්ට දුන්න දැනුම. ඒ දැනුම පාවිච්චි කරලා අපි ගාන හදමු නේ. රයිට් එහෙනම් ගාන ලියන්න ළමයි. 10%ක වාර්ෂික සුළු පොලියට වාර්ෂික සුළු පොලියට වාර්ෂික සුළු පොලිය අනුපාතිකයක් යටතේ එහෙම ලියනවා. යම් මුදල් ප්‍රමාණයක් ණයටගත් අයෙක් යම් මුදල් ප්‍රමාණයක් ණයටගත් අයෙක් වසර 3ක් අවසානයේදී රුපියල් 15600ක් ගෙවා ණය නිදහස් විය. රුපියල් 15600ක් ගෙවා ණය නිදහස් විය. ඔහු ණයටගත් මුදල කොපමණද? වසර 3ක් අවසානයේදී රුපියල් 15600ක් ගෙවා ණය නිදහස් විය. ඔහු ණයටගත් මුදල කොපමණද? ළමයි අර මං කියලා දුන්න ගානම තමයි. ඒකේ වෙන පැත්තක් මේ ඉල්ලන්නේ. يعني අපි ඒවෙන් ගෙවන්න ඕන මුළු මුදල. දැන් මුළු මුදල දීලා ණයටගත් මුදල අහනවා ළමයි. ඒක පොඩක් සංකීර්ණ සුළු කිරීමක් තියෙනවා, පොඩි සංකීර්ණකමක් තියෙනවා. 10%ක වාර්ෂික පොලි අනුපාතිකය. ඒ ළමයි පොලි අනුපාතිකය පොලි අනුපාතිකය අපි ආරම්භයෙන් සංකේත ගණන් කරනවා ළමයි 10%. ණයටගත් යම් මුදල ණයටගත් අය වසර 3ක් අවසානයේදී කාලය ළමයි. වසර 3 කියන්නේ කාලය. කාලය T. T කියන්නේ අවුරුදු 3යි. ණය නිදහස් වීමට ළමයි මුළු මුදල ගෙවනවා. මුළු මුදල ළමයි අපි කියනවා මුළු මුදල A කියලා. කැපිටල් A වලින් සංකේතවත් කරනවා amount එක. මුළු මුදලට රුපියල් 15600ක් ගෙවනවා ළමයි. ඔය ණයටගත්ත කීයද කියලා අහනවා. ඔන්න ඔය දත්ත ටික දීලා ළමයි ණයටගත්ත මුදල කියන්නේ ළමයි මුල් මුදල. මුලින්ම දුන්නා හරි ගත්තා හරි මුල් මුදල කියන්නේ P තමයි ඉල්ලන්නේ ළමයි මේක. P ඉල්ලනවා. දැන් අපි ළඟ තියෙන සූත්‍රය මොකද්ද ළමයි? I සමානයි PTR යට 100යි. මේක ළමයි සංකේත හතරක් තියෙනවා 1 2 3 4. ඕනම තුනක් දන්නවා නම් ඉතිරි එක හොයන්න පුළුවන්. I P T දන්නවා නම් R හොයන්න පුළුවන්. ඒ වගේම ළමයි I P R දන්නවා P අන්න ඒ වගේ. දැන් බලන්න R දන්නවා, මෙයා දන්නවා, T දන්නවා. මේ දෙකම දන්නේ නැහැ ළමයි. ඒක දෙකක් එකපාරට සමීකරණයක හොයන්න බෑ.
මුළු මුදල කියන්නේ ළමයි මේ බලන්න. මුළු මුදල කියන්නේ මේ බලන්න. මුල් මුදලයි මුලින්ම ගත්ත මුදලයි පොලි එකතු වෙන්නේ ළමයි. මුළු මුදල කියන්නේ ළමයි මුල් මුදලයි P ධන I කියන එකනේ ළමයි. එතකොට මුළු මුදල ළමයි 15600යි නම් ඒ කියන්නේ ළමයි P ධන I කියන්නේ 15600යි නේ. එහෙනම් I වලගේ ළමයි P වලින් ගන්න පුළුවන් නේද? P මෙහෙට ගත්තොත් 15600න් P අඩු කරාම I එනවනේ ළමයි. එහෙමනම් අනිත් ඒවා ආදේශ කරගෙන යන ළමයි මෙහෙම නේ I වෙනුවට ළමයි මේ බලන්න PTR එකට 100න් I වෙනුවට දාමු 15600 අඩු කිරීම P කියලා. හරිනේ. P කියන්නේ මුල් මුදල අඩු කරාම තමයි පොලි එන්නේ. එහෙනම් I වෙනුවට දාමු ළමයි 15600 අඩු කිරීම P සමානයි මේ P එහෙමයි මුල් මුදල T කියන්නේ 3යි කාලය පොලි අනුපාතිකේ ළමයි 10යි දෙදීම 100. ඔන්නෝම තියෙනවා. හරි. ඒක ළමයි අපිට මේ බිඳුවක් කපා ගන්න පුළුවන් මෙතන. දැන් එනවා ළමයි 15600යි අඩු කිරීම P සමානයි මේක වැඩි කරාම 3යි P යට 10යි. හරස් වැඩි කරමු මේ. යට එක තියෙන ළමයි එකකින් වැඩි කරලා වැඩක් නැහැ. මේක 10න් වැඩි කරනවා 10 වරක් 15600 ඍණ P කියලා එනවා. ඒ පැත්ත අනිත් පැත්ත 3යි P කියලා එනවා. 10 වැඩි කරාම ළමයි 15600යි තව බිඳුවක් එනවා. 10යි P එනවා ළමයි. සමානයි 3යි P කියලා එනවා. P පද ඔක්කොම එක පැත්තට ගමු එහෙම දාන්න. 1,56,000 සමානයි මේකත් ඒ පැත්තට ගිහලා 3යි P ධන 10යි P කියලා ඇවිල්ලා ළමයි 13යි P එනවා. කියන්නේ 156,000 සමානයි ළමයි 13යි P. ඒක අපිට P හොයාගන්න පුළුවන් නේ 13න් බෙදුවා නම් ළමයි. එතන මේක P සමානයි ළමයි. මේ බලන්න 13 වරක් වලින් බෙදෙනවා ළමයි 1යි 2ක් ඉතුරු 26ට 13 ඒවා 2.3 එනවා. කියන්නේ 12000යි කියලා එනවා. ඊයන් මුලින් ණයට දුන්න මුදල ළමයි 12000යි නැත්නම් ගත්ත මුදල 12000යි කියන එකයි. පැහැදිලිනේ ඔන්න හොඳට බලන්න ළමයි. සූත්‍රයේ ළමයි I සමානයි PTR දෙදීම 100යි. දුන්න දත්තයන් මොනවාද? පොලි අනුපාතිකේ දුන්න 10යි. කාලය දුන්න අවුරුදු 3යි. මුළු මුදලයි දුන්නේ ළමයි 15600යි. අහන්නේ මුල් මුදල P. ඒක අපි දන්නවා ළමයි මුළු මුදල කියන්නේ මුල් මුදලයි පොලියයි එකතුව. ඒ කියන්නේ P ධනයි. ඒ කියන්නේ 15600යි. ඒ P ධනයි. P මෙහෙට ගත්තා ළමයි 15600 ඍණ P සමානයි. දැන් I වෙනකොට මේ ටික කියලා දැම්ම ළමයි. P එහෙමයි T 3යි R 10යි. දැන් තියෙන ළමයි බලන්න තනි P විතරයි තියෙන්නේ. එක පදයයි තියෙන්නේ. මේක සුළු කරාම මේ පදේ හොයාගන්න පුළුවන්. පැහැදිලි? හරි. මේවා ගණන් ළමයි විභාග වල උගලා තියෙනවා පස් පේපර් එකේ. තියෙනවා ලකුණු දෙක හරිය නෙමෙයි ළමයි. B කොටසේ හරිය තියෙන්නේ. ඒවා පිළිවෙලට හදන්න. අපි දැන් බලමු ළමයි. ඔයගොල්ලෝ දන්නවා ළමයි කුලකයක් නිරූපණය කරන්න ළමයි. කුලකයක් නිරූපණය කරන්න ළමයි ආකාර තියෙනවා ළමයි 4ක් තියෙනවා. අපි ගත්තොත් ළමයි මෙහෙම එකත් 15ක් අපි ගත්තොත් මේ එකත් 20ක් අතර ත්‍රිකෝණ සංඛ්‍යා. එකත් 20ක් අතර ත්‍රිකෝණ සංඛ්‍යා. කුලකයක්ද ළමයි? අනිත් සංඛ්‍යා වලින් වෙන් කරගන්න පුළුවන් නම් කුලකයක්. එහෙනම් 1යි 20යි අතර තියෙන ත්‍රිකෝණ සංඛ්‍යා අනිත් ඒවායි වෙන් කරගන්න පුළුවන්ද? පුළුවන්. ඒක ත්‍රිකෝණ. ඒක කුලකයක්. මේක ඉදිරිපත් කරන්න පුළුවන් ආකාර ටික බලන්න ළමයි මෙහෙම. මේ කතන්දරේම ලියලා ඉදිරිපත් කරන්න. අපි කුලකේ නම් කරනවා ඒ අකුරේ. සංග්‍රහණ කුලේ ලියනවා. 1ත් 20ත් අතර ත්‍රිකෝණ සංඛ්‍යා. ඔයාලා දන්නවා 1ත් 20ත් අතර ගිහුවාම 1යි කියවෙන්නේ නැහැ 20යි කියවෙන්නේ නැහැ ළමයි. ත්‍රිකෝණ සංඛ්‍යා. මේකට කියනවා ළමයි නේ පොදු ලක්ෂණයක් වගේ ඉදිරිපත් කරනවා. කියන්නේ මේක ළමයි හඳුනාගත්ත හැකි පොදු ලක්ෂණයක් වගේ ඉදිරිපත් කරනවා මේකට මේ ආකාරයට. ඊට පස්සේ
අවයව සියල්ලම සංග්‍රහවරහන් තුල ලියලා ඉදිරිපත් කරන්න පුළුවන්. 1.27 තියෙන 1.20ත් අතර ඇති එක ත්‍රිකෝණ සංඛ්‍යාවක්. ඒ 1.20ත් අතර කිව්වම ළමයි එක ගන්න බෑ. 3 ගන්න පුළුවන්, 6 ගන්න පුළුවන්, 10 ගන්න පුළුවන්, 15 ගන්න පුළුවන්, 21 ගන්න බෑ 20ත් අතර කිව්වම. එක. අනිත් තමයි ඔයගොල්ලෝ ගන්නවා වෙන් රූපාකාරය නේ වෘත්තාකාර රූපයක් අපි ඇඳලා ඒ කියලා දාලා අවයව ටික ලියනවා. මේක හඳුනාගත්තේ විශේෂ පොදු ලක්ෂණය වගේ ඉදිරිපත් කරනවා. අවයව සංග්‍රහවරහන් තුල ලියලා ඉදිරිපත් කරනවා. අවයව සියල්ල සංග්‍රහවරහන් තුල. වෙන් රූපාකාරය. ළමයි තව ආකාරයක් තියෙනවා ඔයගොල්ලෝ දන්නවනේ ළමයි. කුලක ජනන ස්වරූපය කියන එක. මොකක්ද ඒකට කියන්නේ? කුලක ජනන ස්වරූපය. ජනන ස්වරූපය. ජනන ස්වරූපයෙන් ඉදිරිපත් කරනවා මේක ළමයි. ඒ සංඛ්‍යාවකි x විශාලයි 1 කුඩායි 20 ඔන්න බලන්න මේ කියෝන විදිය x කෙසේද යත් මේක කියන්නේ කෙසේද යත් x ත්‍රිකෝණ සංඛ්‍යාව x විශාලයි 1 x කුඩායි 20 ඒ කියන්නේ 1යි 20යි අතර ත්‍රිකෝණ සංඛ්‍යාව කියන එක මේක කියනවා කුලක ජනන ස්වරූපය කියලා තමයි කියවන්නේ x කෙසේද යත් x ත්‍රිකෝණ සංඛ්‍යාව ත්‍රිකෝණ සංඛ්‍යාවකි x විශාලයි 1 x කුඩ මේක කියනවා කුලක ජනන ස්වරූපය x මේකට කියන්නේ කෙසේද යත් කියලා තේරුම් ගන්න ළමයි ත්‍රිකෝණ සංඛ්‍යාව මේ අතර පිට පරාසය දාලා නම් මෙතන නවත්තන්න බෑ ළමයි ත්‍රිකෝණ සංඛ්‍යාව ඈත යනවා ඒක නවත්තුවා මේ පරාසය දාලා ළමයි නවත්තුවා පැහැදිලි නේ ළමයි රයිට් ළමයි මම හිතන්නේ හතරවෙනි පේපර් එකේ සපෝට් එක විදියට මේ ටික ඇති ඔයගොල්ලන්ට තාම අපි දෙවෙනි වාරේ පේපර් සදාගෙන යන්නේ තුන්වෙනි වාරේ පේපර් හදනකොට ඒ තුන්වෙනි වාරේ අදාළ කොටස් කියලා දීගෙන පේපර් ටික අපි ඉදිරියට ගෙනියමු. එහෙනම් ඔයගොල්ලෝ රෙඩි ළමයි. අපි සෙනසුරාදා හරියටම ළමයි 8:50 වෙනකම් මම මැසේජ් එක දානවා ඔයගොල්ලන්ට. ඔයගොල්ලෝ මට රිප්ලයි එක දෙන්න. එතකොට 9ට ඔයගොල්ලෝ පේපර් එක පටන් ගන්නවා. 10 වෙනකම් ඔයගොල්ලෝ අතරේ ඉන්නවා ළමයි. ඔයගොල්ලෝත් එක්ක ඉන්නවා. ඔයගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් ඩගල මට මැසේජ් එකක් දාන්න මම රිප්ලයි කරන්නම්. ඒ විදිහට අපි මේක ළමයි ගොඩ කාලයක් දීර්ඝ කාලයක් කරගෙන යන්න. ඒ කරගෙන යන එකේ ප්‍රතිඵලය අපි දෙගොල්ලෝම විඳිනු ළමයි. රයිට් එහෙනම් ළමයි සියලු දෙනාටම සුබ දවසක්.